ඇත්තරම මේ බජට් එකේ කතාව දැක්කම ඇත්තරම මේ මගුල් ගෙදරක කතා කරන්න ඕන කතාවක් මල ගෙදරක කතා කරා වගේ තමයි අපිට නම් තිබ්බේ. ඒ කියන්නේ මේ බජට් එක ඇවිල්ලා ලංකාවේ තත්ත්වය අද නිකන් මල ගෙදරක් වගේ තියෙනකොට මගුල් ගෙදරක කොහොමද ස්පීච් එකක් දෙන්නේ එන්නේ ඒ වගේ ස්පීච් එකක් තමයි අපිට දැක ගන්න පුළුවන් උනේ මේ මුදල් ඇමතුමාගේ මේ බජට් ස්පීච් එකේ. ඇත්තරම අය වැය කියන්නේ අය සහ වැය දෙකම තියෙනවනේ. හැබැයි අය වැය කතාවේ අය වැය පිටුවල පිටු 300ක් වැය තියෙනවා නම් අය අපිට රෙවෙනියු හම්බ වෙන්න තියෙන ක්‍රම තියෙන්නේ පිටු 30යි. ඉතින් ඒක නිසා අපි දන්නවා මේ ඊටාම අමාරු කාලයක් මේ අපි මේ ඉන්නේ මේ ඊටාම අමාරු කාලයක මේ ලංකාවේ ආර්ථික ඊටාමත්ම අමාරුවෙන් ඉදිරියට ගෙන යන්න ඕන කාලයක තමයි අපි ඉන්නේ. ඒක අපිත් පිළිගන්නවා. හැබැයි මේ බජට් එක ඇතුලේ තිබ්බ යම් යම් දේවල් අපි මීට වඩා සමහර දේවල් අපි බලාපොරොත්තු වුණා අපේ ගරු මුදල් ඇමතුමාගෙන් අපිට සහනයක් ලැබෙයි කියලා. හැබැයි මේකේ තියෙන යම් යම් දේවල් බලනකොට ඊටාමත්ම ලංකාවේ ආර්ථිකය ගැන කිසිම උනන්දුවකින් නැතුව මේ බජට් එක බැලුවද කියන මට පොඩි සැකයක් එනවා. මොකද ඉස්සෙල්ලාම බැලුවොත් මේකේ යම් යම් වියදම් ගැන බැලුවොත් එහෙම මේ ගම සමග පිළිසඳර කියන වැඩසටහන යටතේ මම දන්න විදිහට මම හිතන්නේ එක ග්‍රාම සේවක වසමක මිලියන 3ක වැඩපිළිවෙලක් කිරීමේ බලාපොරොත්තුවක් තියෙනවා කියන එක අපිට පැහැදිලි. හැබැයි මේ ගම සමග පිළිසඳර කියන වගේ වැඩ කටයුත්තක් මේ අවස්ථාවේ කරන්නේ ඉදිරි කාලයේදී එන ඡන්දයක් පදනම් කරගෙනද කියන සැකය අපිට තියෙනවා. ඇත්තටම ලංකාවේ අපි වියදම් අඩු කරගෙන ලංකාවේ පුළුවන් තරම් අපි වියදම් අඩු කරගෙන අනවශ්‍ය වියදම් අපි අඩු කරගෙන අපි ඉදිරියට යන්න ඕන කාලයක්. හැබැයි ඇත්තටම මේ කාලවකවානුව තුළ ඡන්දයක් පදනම් කරගෙනද මේ අරු මන්ත්‍රීතුමා ඔබතුමා කතාවේදී දෙමළෙන් කතා කරනකොට ඔබතුමා කිව්වා උතුරු නැගෙනහිරට කිසිම මේ අයවැයෙන් කිසිම වාසියක් නැහැ කියලා. හැබැයි දැන් ඔබතුමා සිංහලෙන් කතා කරනකොට කියනවා මේක ග්‍රාම සේවා වසමකට ලක්ෂ 30ක් දීලා තියෙනවා. කියන්න ඔබතුමාගේ රීති ප්‍රශ්නය. ඔබතුමා දෙපිට කාට්ටු කතා කියන්න එපා. ඔබතුමා හැමතිස්සෙම මොකද කරන්නේ? ඉංග්‍රීසි කතාවට එකක්, දෙමළ කතාවට එකක්, සිංහල කතාවට එකක්. ඔබතුමා ඩයස්පෝරා නියෝජනයක් ඔබතුමා. ගරු නියෝජ්‍ය කතානායකතුමනි ඒක පොයින්ට් ඔෆ් ඕඩර් එකක් නෙවෙයි. ඔබතුමා අපිට මාත් ඔය මුලසුනේ ඉන්නකොට ඔබතුමාම අපිට කියලා තියෙනවා අපිට හරියට කරන්න කියලා. ඉතින් මේ මෙතුමා පොයින්ට් ඔෆ් ඕඩර් එකක් නෙවෙයි. ඇත්තටම ගරු මන්ත්‍රීතුමා මම පැහැදිලි කිරීමක් කරන්නම්. ඇත්තටම මම කිව්වේ උතුරු නැගෙනහිරට ටාගට් විශේෂිත වැඩපිළිවෙලක් නැහැ කියන එක. ඔව් දිනේෂ් මහත්මයා. I don't want to take your time. Now we are very clearly trying to revive the rural economy. That's why right across 14,500 Gram Sevaka divisions have been given this investment and benefit. You don't worry about elections. When elections come, all of us can contest. There's no problem. It's scheduled for next year, but if you want, we have to bring the amendment to hold elections. ගරු මගේ හිතවත් ගරු ඩොක්ටර් ගලප්පති මන්ත්‍රීතුමා මම දෙමළෙන් කියප එක මම හිතන්නේ ඔබතුමාට තේරුනේ නෑ. මම කිව්වේ 30 අවුරුද්ද යුද්ධයක මුහුණ දුන්න උතුරු නැගෙනහිරට විශේෂිත වූ වැඩපිළිවෙලක් කිසිම දෙයක් නැහැ කියලා. ඒ කියන්නේ අවුරුදු 30ක් අපි මේ පැත්තේ සංවර්ධනය කරන්න බැරි වුණා. විශේෂිත වූ වැඩපිළිවෙලක් කරේ නැහැ. ඒ වුණාට ගම සමග පිළිසඳර වගේ වැඩපිළිවෙලක් මේ අවස්ථාවේදී සුදුසුයිද කියන ප්‍රශ්නේ තමයි මම අහුවේ. එහෙම නැතුව මම දෙපිට කාට්ටු කතාවක්වත් මම දෙමළෙන් කියන එක තමයි සිංහලෙන් කියන්නේ සිංහලෙන් කියන එක තමයි ඉංග්‍රීසියෙන් කියන්නේ. එහෙම නැතුව භාෂාවත් එක්ක සෙල්ලම් කරන්නේ. මෙතන පරිවර්තනයේ තියෙන ඕන පුද්ගලයෙක්ට තේරුම් ගන්න පුළුවන්. ඔබතුමාට මම හිතන්නේ දෙමළේ මම හිතන්නේ ට්‍රාන්ස්ලේෂන් එක හරියට අහන් හිටියනම් පැහැදිලිව තේරෙයි. ඇත්තටම මම කියන්න ආවේ මේ ගම සංගමක පිළිසඳර වගේ වැඩපිළිවෙලක් මේ අවස්ථාවේ කරන එක තුලින් අපි ලංකාවේ පුළුවන් තරම් වියදම් අඩු කරන්න ඕනේ. නැත්නම් අපිට ලංකාවේ ඇතුලේ තියෙන අපේ අයවැය කියන්නේ අපේ ආදායමයි අපේ වියදමයි අතර තියෙන පරතරය අපි පුළුවන් තරම් අඩු කර ගන්න ඕනේ. ඉතින් ඒ වගේ අවස්ථාවක මේ ගම සමග පිළිසඳර කියන එක හරහා කරන සංවර්ධනය තුලින් රටේ ආර්ථිකයට තව ලොකු හානියක් වෙනවා කියන එක තමයි මම කිව්වේ. එහෙම නැතුව අපි සංවර්ධනයට විරුද්ධවවත් නෙවෙයි. හැබැයි ඒ වගේම තමයි දැන් මේ රැකියා කිලෝමීටර් ලක්ෂ පාරවල් ගත්තම අපරාධ ගරු ජොන්සන් එමතුමා හිටියා නම් හොඳයි. මම ජොන්සන් එමතුමාට මමත් මේ පාරවල් කීපයක ලැයිස්තුවක් දුන්නා. පුළුවන් නම් ගරු එමතුමා මේ පාරවල් ටික මේ අවුරුද්දේ හරි හදලා දෙන්න. ගිය අවුරුද්දේ හදලා දුන්නේ නැහැ. හැබැයි මම දන්නවා ADB බැංක් එකෙන් හදපු i project කියන පාරවල් වල එහෙම ඒ පාරේ තියෙන ඉකොනොමික් බෙනිෆිට් එක බලලා තමයි මේ පාර ඩිසයිඩ් කරේ. මේ පාර හදනවද නැද්ද කියලා. ඒ කියන්නේ ඒ පාර හදන එකෙන් ලංකාවේ ආර්ථිකයට මොන හරි වැදගත්කමක් තියනවද කියන එක බලලා තමයි ඒ පාරවල හැබැයි මේ කිලෝමීටර් ලක්ෂ පාර ගත්තම තම තමන්ට ඕන පාරවල් ප්‍රාදේශ සභා මන්ත්‍රීතුමාගේ ගෙදරට යන පාර නැත්නම් පාක්ෂිකයට අවශ්‍ය පාර නැත්නම් ඒ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයාගේ අක්කගේ පාර ඒ වගේ අපේ දිස්ත්‍රික්ක වල එනවා. ඉතින් මං කියන්නේ මේ කිලෝමීටර් ලක්ෂ පාරවල් අවශ්‍යයි තමයි සංවර්ධනය කරන්න පාරවල් ඕන. හැබැයි ඒ ආර්ථිකමය වශයෙන් you have to build roads that economically contribute to our national debt crisis. So අපිට පුළුවන් වෙන්න ඕනේ පාරවල් හදන එක තුලින් දැන් මම දුන්න පාරවල් නම් ඒ පාර දානවෙන් සමහරවිට කිලෝමීටර් අක්කර 4000ක් විතර තියෙන කුඹුරක් තියෙන මිනිසුන්ට පහසුවෙන් යන්න පුළුවන්. ඒකෙන් කාර්යක්ෂමතාවය වැඩි වෙනවා. ඒ වගේ දේවල් කරන්න කියලා මම ඇත්තටම ඉල්ලීමක් කරනවා. ඒ වගේම තමයි මම දැක්ක මේ සමහර රාජ්‍ය අමාත්‍යවරු ඉන්නවා. සමහර රාජ්‍ය අමාත්‍යංශ ඇත්තටම මෙලෝ වැඩක් නැති රාජ්‍ය අමාත්‍යංශ.
මේ රාජ්‍යම් මේ රට තියෙන තත්ත්වය අනුව කැපකිරීම කරනවා නම් මුදල් කපනවා නම් මුදල් ඉතුරු කරනවා නම් මේ රාජ්‍ය සමහර රාජ්‍ය අමාත්‍යකම් අයින් කරලා දාන්න. කැබිනට් ඇමතුමා හොඳටම ඇති. කැබිනට් ඇමතුමාට පුළුවන් ඒ වැට් ටික කරන්න. මේ රාජ්‍ය ඇමති කෙනෙක් දීලා එයාට වාහන දීලා එයාට ඩීසල් දීලා එයාට ඔෆිස් දීලා එයාට ඩ්‍රයිවර් දීලා එයාට පඩි දීලා එයාට දෙන්න තියෙන ඔක්කොම සහන ටික දීලා නිකන් අනිත් පැත්තෙන් කියනවා අපි රාජ්‍යයේද මඩු කරනවා. ඉතින් ඒක නිසා ඒ වගේ සම්යම් ප්‍රතිපත්ති මේ තීන්දුව ගන්නවා නම් හොඳයි කියලා මට කියනවා. ඒ වගේම තමයි මේ සමාජ මාධ්‍ය තුල පහුගිය බජට් එකේ කතාවෙන් පස්සේ වැඩි විදිහට කතා බහට ලක් වෙච්ච දෙයක් තමයි මේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ පෙන්ෂන් එක පිළිබඳව. ඇත්තට මම නම් කියන්නේ මට නම් අවුරුදු 31යි මට පෙන්ෂන් එකක් දැනට අවශ්‍යත් නැහැ. මම නම් කියන්නේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට පෙන්ෂන් එකක් ඕනෙත් නැහැ. මේ පරණ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දෙන පෙන්ෂන් එකත් අයින් කරනවා. මොකද ජනතා සේවයට එන එකට පෙන්ෂන් එකක් දෙන්න ඕනේ නැහනේ. හැබැයි මේ පෙන්ෂන් එක අයින් කරනවා කියපු ගමන් මට ගරු ඇමතුමා හිටියා නම් හොඳයි. මේ මට පොඩි කතන්දරයක් ආරංචි වුණා. සිකුරාදා රෑ පොඩි සාදයක් ගිහිල්ලා තියෙන ඒ සාදේ යම් මන්ත්‍රීවරු කණ්ඩායමක් එකතු වෙලා කියලා තියෙනවා පෙන්ෂන් අපිට නම් ආයේ පාර්ලිමේන්තු යන්න වෙන්නේ නැහැ මේ ආණ්ඩුව කරන වැඩපිළිවෙල වලින්. අපේ පෙන්ෂන් එකකට ෂොට් එක දුන්නා. දැන් ඉතින් පුළුවන් තරම් අපි කරන්න තියෙන බිස්නස් ටික මචං කරගන්න වෙයි කියලා තියෙනවා. ඉතින් ඇත්තටම මේකෙන් අපිට නම් පෙන්ෂන් එක ඕනේ. මේ පෙන්ෂන් එක අයින් කරනවා කියන එකෙන් දැන් මේ පෙන්ෂන් නැති වෙන්න යනවා කියපු ගමන් තව හොරකමට සමහර මන්ත්‍රීවරු පෙළඹෙන්න යනවා කියන එක තමයි කියන්නේ. මෙතන මේ කවුරුත් නැහැ. මේ කතාවට සම්බන්ධ වෙච්ච කට්ටිය. හැබැයි මේ වගේ බොරු ඒ කියන්නේ ඔය වගේ බොරු කතන්දර කියලා රටේ ජනතාව රවට්ටන්නේ නැතුව ඇත්තටම ආර්ථිකය හදනවා නම් මම කිව්වා වගේ සමහර ක්‍රමවේද අපි අනුගමනය කරන්න පුළුවන්. දැන් බලන්න අද ලංකාව තුළ අපේ රටට ලොකු බරක් අපේ පෙට්‍රෝලියම් සම්බන්ධ අපේ වියදම අපි පෙට්‍රල් වලට යන මිල අපි දන්නවා මංගල සමරවීර මහත්මයා ඉන්නකොට හිටපු ගරු ඇමතුමා එතුමා ගෙනාපු මිල සූත්‍රය ඒ දවස්වල හැල්ලුවට ලක් කරා. හැබැයි අද ඒ වගේ මිල සූත්‍රයක් තිබිලා තිබ්බනම් අද අතරම පෙට්‍රල් වලට ඩීසල් වලට රජයේ අතෙන් වියදම් වෙන්නේ නැහැ. දැන් තව කොච්චර කාලයකට කියලා අපි මේ වගේ ආටිෆිෂියලි මේවා තියාගෙන ඉන්න යනවාද කියලා නම් මට නම් හිතා ගන්න බෑ. හැබැයි ඇත්තටම මුදල් ඇමතුමාගේ යම් මේකේ තිබ්බ ප්‍රොපෝසල් තිබ්බ සැමට ජලය ගැබණි මාතාවරුන්ට දෙන මේ පෝෂණ මල්ල ඒ වගේ වැඩ පිළිවෙල තාම හොඳයි. හැබැයි මේවා කරන්න සල්ලි කොහෙද තියෙන්නේ? දැන් අපි දන්නවා පහුගිය කාලේ අපි පඩි ගෙවන්න සියලු දේම කරන්න අපි මුදල් අච්චු ගහලා තමයි පඩි ගෙවන්නේ. ගිය මාස කිහිපයක් ඇතුළත බිලියන ට්‍රිලියන ගණන් වලින් අපි මුදල් අච්චු ගහලා. ඉතින් මෙහෙම මුදල් අච්චු ගහන ගමන් මේ වගේ වැඩ පිළිවෙල හොඳයි. අපිත් කැමති සැමට වතුර දෙන්න, අපිත් කැමති ගැබණි මාතාවන්ට කන්න බොන්න දෙන්න. හැබැයි ඒනට මේවට සල්ලි කොහෙන්ද දෙන්නේ කියන එක අපි හිතන්න. ඉතින් ඉදිරි අනාගතයත් දබන් දන්න තරමින් ඉතුරු අවුරුදු 5 ඇතුළත හැම අවුරුද්දෙම අපිට ඩොලර් බිලියන 5ක ඩෙට් රීපේමන්ට් එකක් තියෙනවා. දැන් මේ ඩොලර් අපේ ලංකාවේ සල්ලි අච්චු ගහන්න පුළුවන් නම් ඩොලර් අච්චු ගහන්න බෑනේ. ඉතින් මේ ඩොලර් රීපේමන්ට් එකක් කරන්න අපි මොනවද කරන්න යන්නේ කියන එක අපි හිතන්න ඕනේ. එහෙම නැත්නම් අපිට පුළුවන් වෙනෝනේ අපේ රට ඇතුළට එන ආදායම් වැඩි කරන්න. අපිට පුළුවන් වෙන ඩොලර් ගේන්න. හැබැයි අපි මොනවද කරන්නේ? අපි දන්නවා පහුගිය කාලේ MCC වගේ ගිවිසුම් ආපු ගමන් බොරු දේශප්‍රේමී සෙට් එකක් ඇවිල්ලා ඒ දේශප්‍රේමීන් පෝට් සිටි වගේ දේවල් වලට වචනයක් නීක් සද්දයක් නැහැ. මොකද චීනට දෙද්දී ඒ චීන දේශප්‍රේමී කට්ටියට කතා කරන්න බෑ. හැබැයි MCC වගේ ගිවිසුම් කරන පට්ටපල් අමූලික බොරු කියලා. ඒ ගිවිසුමේ මිලියන 400ක් 500ක්. ඒක ඉරලා විසික් කරලා ගිහිල්ලා බංග්ලාදේශයෙන් ඩෙඩ් ස්ටොප් එකක් ගන්න ඩොලර් බිලියන 200ක. ඉතින් ඒ වගේ මේ රට ඇතුළට අපි මුදල් ගේන්න. අපි රට ඇතුළට මුදල් ගේන්න තව ක්‍රමවේදයක් හදන්න ඕනේ. අද බලන්න අද ඩොලර් එක ආටිෆිෂියලි අපි රුපියල් 200 වගේ මිලකින් තියාගෙන ඉන්න නිසා අපි එක්ස්පෝර්ට් ඉකොනොමි එක හැමම කඩා දානවා. මොකද එක්ස්පෝර්ටර්ස්ලා ඩොලර් එද්දී එන්නේ රුපියල් 200 ගානේ. හැබැයි ඉම්පෝර්ටර්ස්ලා පිට රටකින් ගිහිල්ලා වෙන කොහෙන් හරි සල්ලි આવලා ලංකාවට ඒ බඩු ටික ගෙනල්ලා රුපියල් 240 ගන්න තමයි විකුණන්නේ. මං කියන්නේ හැමෝම පොඩි මට්ටමේ ඉන්න ඉම්පෝර්ටර්ස්ට ඒක කරන්න බෑ. මහා පරිමාණයේ රජයට හිතවත් ඉම්පෝර්ටර්ස්ලා අද වෙන තැන් වලින් ඩොලර් යවලා ඒ ඩොලර් වලට මෙහි ලංකාවට කියන අපි 240 ගානේ ගෙනාවේ කියලා. හැබැයි ඒ වගේ ලොකු මාෆියාවක් අද ඇති වෙලා තියෙනවා මේ රට තුළ. ඉතින් අපි ඇත්තටම Moody's නැත්නම් S&P වගේ මේ ක්‍රෙඩිට් ඒජන්සීස් වල තියෙන අපේ රෑන්කින් එක කොහොමද වැඩි කරන්න කියලා බලන්න. හැබැයි සමහර മന്ത്രിවරු මම දැක්ක පහුගිය කාලය තුළදී මේ Moody's ආයතනයෙන් බයිනවා. මේ Moody's කියන්නේ බොරුවක් කරන්න. ඉතින් හිතුවක් දන්නේ මේ ලංකාවේ තියෙන ආයතනයක් කියලා ඇමතිවරු කියලා අගමැතිලා කියලා ජනාධිපතිලා කියලා ඒගොල්ලන් රේටින් හදන. ඒ ආයතන එහෙම රේටින්ස් හදන්නේ නැහැ. ලංකාවේ තියෙන තත්ත්වය කියන්නේ. ඉතින් මේ Moody's වගේ ඒ ආයතන වල අපි රේටින් එක අපි හදාගන්න කල් රට ඇතුළට ආයෝජන ගලාගෙන එයි කියලා මට නම් ඇත්තටම හිතන්න බෑ. ඉතින් හැබැයි අපි දැක්ක මේ සුපර් චාර්ජ් මේ ටැක්ස් එකක්. ඒ ටැක්ස් එක මම හිතන්නේ මේ පළවෙනි පාර නෙවෙයි දාලා තියෙන 1960 ගණන් වල ඉඳන් නොඑක් කාල අවස්ථාවල ඒ සුපර් චාර්ජ් ටැක්ස් එක දාලා තිනවා. 2015 මම හිතන්නේ රවි කරණනායක මහත්තයා ඉන්නකොටත් ඒ සුපර් චාර්ජ් ටැක්ස් එක ගැන හැබැයි මේ සුපර් චාර්ජ් ටැක්ස් වගේ දේවල් දානකින් ඇත්තටම 2019 හොඳට තිබ්බ ඉකොනොමි එක. ඒ කියන්නේ 2019 හොඳට තිබ්බ ආර්ථික ප්‍රතිපත්ති, 2019 හොඳට තිබ්බ බදු ප්‍රතිපත්ති, 2019 හොඳට තිබ්බ දේවල් ඔක්කොම එහෙම් පිටින්ම හක් කරලා දෙන්න අනවශ්‍ය ලෙස ජනතාව විල්ලුවේ නැහැ ඒ වෙලේ. ජනතාව සතුටෙන් හිටියේ බදු ප්‍රතිපත්තිත් එක්ක. ආපු ගමන් තමන්ගේ ව්‍යාපාරික හිත මිතුරන්ට උදව් කරන්න කියලා බදු සහන දීලා ඉවරලා අද අවුරුදු දෙකකට පස්සේ ආයෙ සුපර් චාර්ජ් ටැක්ස් කියලා එකක් ගන්න යනවා. මේක කරන එකෙන් වෙන්නේ මොනවද? ආයෝජකයන්ට තියෙන කොන්ෆිඩන්ස් එක නැති වෙනවා.
හෙට ආයෝජනයක් ලංකාවේ පටන් අරගෙන අවුරුදු 3ක් විතර ඇද්දී ආයතනයේ සුපර් චාර්ජ් ටැක්ස් එකක් ගෙවුවොත් මේ ආයතනයේ සමහරට ඉදිරියට යන්න බැරි. ඉතින් තව අපේ බදු ප්‍රතිපත්ති ගැන අපි වැඩි උනන්දු වෙන. අපි වෙන රටකට ගිහිල්ලා අහමු අපිට මේ බදු ප්‍රතිපත්ති හදලා දෙන්න උදව් කරන්න කියලා. නැත්නම් IMF එකට ගිහිල්ලා කියමු අපි මේක ඩෙට් එක රීස්ට්‍රක්චර් කරලා දෙන්න කියලා. හැබැයි අපේ නිකන් සාමාන්‍ය පොඩි උදාහරණයක් දෙන්නම්. අද ශැංග්‍රීලා හෝටලේ ගිහිල්ලා කෑවොත් මේ බිලටවත් VAT වදින්නේ නැහැ. ශැංග්‍රීලා හෝටලේ කන්න පුළුවන් මිනිස්සෙට වැට් බද්දක් ගෙවුවට මන් නම් දකින්න විතර වැරද්දක් නැහැ. ඉතින් අපේ බදු ප්‍රතිපත්ති ගැන අපි මීට වඩා උනන්දුවෙන් අපි හොයලා බලන්න ඕන කියලා කියන්න ඕනේ. ඒ වගේම තමයි අපි දැක්කා රේල්වේ එකට අයිති ඉඩම් තව රජයට අයිති ඉඩම් ලබන ඉදිරි අනාගතයේදී මේ විකුණන්න යනවා නැත්නම් ලීස් එකට දෙන්න යනවා කියලා මේකත් ඇත්තටම ව්‍යාපාරික රටේ ජනතාවගේ මේ දේපල ව්‍යාපාරිකයන්ට අවශ්‍ය විදිහට දෙන්න යනවාද කියන වට සැකයක් තියෙනවා. හැබැයි තව ඊටත් වඩා භයානක බැරෑරුම් දෙයක් මම දැක්ක මේ අධ්‍යාපනය සහ එඩියුකේෂන් and health මේ education and health දෙකටම tax concessions දීලා disparity between the districts ඇති කරන. ඒ කියන්නේ ඒ දිස්ත්‍රික්ක අතරේ තියෙන අධ්‍යාපන සහ සෞඛ්‍යයේ තියෙන මේ වෙනස් වීම දිස්ත්‍රික්ක අතරේ අඩු කරන්න බදු සහන දීලා tax concessions දීලා ඉස්පිරිතාල සහ ඉස්කෝල පටන් ගන්නවා කියලා. ඉතින් ඇත්තටම වෙන්න ඕන දේ මොනවද? අපේ ඇත්තටම අපේ এডুকেෂන් මිනිස්ටර් එකට තියෙන මේ ෆන්ඩ්ස් හොඳටම අපිට වෙන් කරලා තියෙන්නේ. ඉතින් මේ වෙන් කරපු ෆන්ඩ්ස් එක අපි හරියට කළමනාය කරන්න ඕනේ. දැන් අද බලන්න අද මේ ජාතික පාසල් 1000ක් ඇති කරනවා කියලා මේ පළාත් සභා ක්‍රමය මේ ඒකේ පවර් එක අඩු කරන හිත මේ මොවාවෙන් මේක කරනවද නේ? අද ජාතික පාසල් 1000ක් කියන මේ ව්‍යාපෘතිය අද පටන් අරගෙන මේ ජාතික පාසල් 1000 ගැන අපේ ලංකාවෙම දැනට තියෙනවා ජාතික පාසල් මං හිතන්නේ 300කට කිට් වෙන්න තියෙනවා. එතකොට ලංකාවේ ඉන්න ස්ටුඩන්ට් පොපියුලේෂන් එක මිලියන 4යි. එතකොට අලුතෙන් ජාතික පාසල් 1000ක් ආවම සාමාන්‍යයෙන් ජාතික පාසලක් වුණාම ළමයි 2000 3000ක් විතර මේ ඉස්කෝලේට යනවා. එතකොට ලංකාවේ පළාත් සභාවල ඉස්කෝල 10000ක් තියෙනවා. තව ජාතික පාසල් ඒ 10000න් 1000ක් කරන් ජාතික පාසල් කරොත් එහෙම ලංකාවේ මිලියන 4ක ඉන්න මේ ස්ටුඩන්ට් පොපියුලේෂන් එකේ මිලියන 3ක් විතර යනවා ඒ ජාතික පාසල් වලට. එතකොට ඊළඟ මිලියනේ විතරද පළාත් සභාවල ඉගෙන ගන්න. ඉතින් අපිට ඕනේ ජාතික පාසල් නෙවෙයි. ජාතික පාසල් මට්ටමේ තියෙන පාසල් වෙන්න ඕනේ. ඒ කියන්නේ ජාතික පාසලකින් ලබා ගන්න අධ්‍යාපනයේ මට්ටමට සියලු පාසල් ගේන්නේ. හැබැයි අපේ දිස්ත්‍රික් වලම ඉස්කෝලේවත් ගියේ නැති සමහර මේ කට්ටිය ඉන්න മന്ത്രിවරු ඒගොල්ලන් ඉගෙන ගත්තා කියලා කියන ඉස්කෝලේ ජාතික පාසලක් කරලා. දැන් ජාතික පාසලක් කරද්දි පදනමක් තියෙන්න බෑ මොහරි විද්‍යාත්මක පදනමක්. මිනිහා මේක සමහර අය නම් ඉස්කෝලේ ගියාද කියලා අපිට සැකයක් තියෙනවා. හැබැයි මම ගියපු ඉස්කෝලේ ජාතික පාසලක් කරන්න ඕන කියලා ඒ සමහර ජාතික පාසල් කරන්න හදනවා. ඉතින් ඇත්තටම අපි වෙන්න ඕනේ මොනවද? අපි වෙන්න ඕනේ අපේ පළාත් සභා ක්‍රමයට තියෙන මේ පාසල් පද්ධතිය හොඳට වැඩ කරනවා. ඒක කාර්යක්ෂම කරන්න ඒකට තව පොඩ්ඩක් අපි මුදල් වෙන් කරා නම් මං හිතන විදිහට අපිට පුළුවන් මේ ජාතික පාසල් අපේ තියෙන අධ්‍යාපන පද්ධතිය අපි තව සංවර්ධනය කරන්න පුළුවන්. හැබැයි ඒ වගේම තමයි උසස් අධ්‍යාපනය ගත්තම අපි මොන හරි හෙක්ස් වගේ ඒ කියන්නේ මොන හරි ඒ ඉගෙන ගන්න ළමයාට ණය ක්‍රමයක් හරි එහෙම නැත්නම් මොන හරි ළමයාගේ යන වියදම අපහුව අපිට හොයාගන්න පුළුවන් ක්‍රමයක් හරි අපි කොහේ හරි පටන් ගන්න. මොකද අද ඉන්නවා MBBS ડોක්ටර්ස්ලා පෙර පාසල් ඉඳන් විශ්වවිද්‍යාල අධ්‍යාපනය කියලා MBBS ඉගෙනගෙන ඉවර වෙන කල්ම ලංකාවේ බදු ගෙවන මිනිස්සුගේ සල්ලි ඉගෙනගෙන MBBS ඉවරලා වෙන රටවල් වලට යනවා මයිග්‍රේට් කරනවා. එතකොට ලංකාවේ මිනිස්සුගේ බදු වල ඉගෙනගෙන ගිහිල්ලා වෙන රටකට ගිහිල්ලා එයා වැඩ කරනවා. එහෙම එයා යනකොට එයාව උගන්වලා දොස්තර කෙනෙක් කරන්න ගියපු වියදම එයා ලංකාවට පියවලා යන විදිහ හරි වැඩ පිළිවෙල පටන් ගන්න ඕනේ. ඒ වගේ අපි එතනින් පටන් ගමු. ඒ වගේ අපි මොන හරි ඒ වගේ මුදල් අය කරගෙන ඒ අය කරගන්න මුදල් තුලින් අපි ඉදිරිය රට සංවර්ධනය කරන්න පුළුවන් තැනකට අපි යන්න ඕනේ කියන එක මේ අවස්ථාවේ කියන්නේ. ඒ වගේම තමයි අපි සෞඛ්‍ය ශාස්ත්‍රය ගත්තම අද ඇත්තටම මේ රෝහල් වලට බදු දීම තුලින් හෝ නැත්නම් අලුතෙන් රෝහල් ස්ථාපනය කරන්න බදු සහන දීම තුලින්වත් මං හිතන්නේ නෑ අපිට රෝහල් හදන්න පුළුවන් කියලා. මොකද පෞද්ගලික රෝහල් වලට යන්න පුළුවන් මිනිස්සු අද අඩුයි. අපේ තියෙන රජයේ රෝහල් අපි සංවර්ධනය කරන්න ඕනේ. ඉතින් අද ඇත්තටම ගත්තම අපිට පහුගිය කාලේදී ගිය අවුරුද්දේදී අගමැතිතුමා පොරොන්දු වුණා කැත් ලැබ් එකක් මඩකලපුවට දෙනවා කියලා. හැබැයි කැත් ලැබ් එකත් පස්සේ අපෙන් හොරකම් කරලා ගත්තා. අපිට දුන්නේ නෑ ඒ කැත් ලැබ් එක. මඩකලපුව අම්පාර තිරිකුණාමලේ මොනරාගල බදුල්ල කෑගල්ල රත්නපුර මේ දිස්ත්‍රික්ක එකකවත් කැත් ලැබ් එකක් නැහැ. හાર્ට් සම්බන්ධ ලෙඩක් තියෙන එක්කෙනෙක්ටවත් ගිහිල්ලා කරන්න බෑ. කොළඹට එන්න ඕනේ. මඩකලපුව දිස්ත්‍රික්කේ එක MRI ඒක නැගෙනහිර පළාතේ එක MRI ස්කෑන් එකක් නැහැ. බැටික්ලෝ ට්‍රින්කෝ අම්පාර population of more than 1.2 million not a single MRI scanner. අපේ CT ස්කෑන් එක කැඩිලා මඩකලපුවේ. අවුරුදු ගාණක් ඉල්ලනවා තාමනේ අලුත් CT ස්කෑනර් එකක්. ඉතින් මේ වගේ මේවා හදන්න සල්ලි ඕනේ. ඉතින් මම කියන්නේ අපි ආර්ථිකය හදනකොට අපි මේ සල්ලි කොහෙන්ද ගේන්නේ කියලා බලන්න. ඉතින් මම දකින්න විදිහට සමහර රටවල් වල තියෙනවා මෙඩිකෙයා වගේ තියෙනවා ඒ ටැක්ස් සිස්ටම් එකක්. අපිට පුළුවන් සර්චාර්ජ් එකක් දාන්න. කැමති නම් ඒකට අර ඇමරිකාවේ ඔබාමා කයා වගේ මෙහෙම මොන හරි ගෝඨාභය කයා කියලා නමක් දාන්න. ඒතර ඕගොල්ලන්ගේ නමත් පොඩ්ඩක් ප්‍රචලිත කරන්න පුළුවන්. ඒ වගේ නමක් දාලා මිනිස්සු කැමති.
අපේ රටේ තියෙන බෙහෙත් වලට එහෙම නැත්නම් ලැබොරටරි ෆැසිලිටිස් දියුණු කරන්න එහෙම නැත්නම් ඉන්පේෂන්ට් ලගේ සිස්ටම් එක ඩෙවලොප් කරන්න බද්දක් අය කරනවට මිනිස්සු කැමති මිනිස්සුගේ අකමැත්තක් නැහැ. අපි වෙනම කන්සොලිඩේටඩ් ෆන්ඩ් එකක් හදමු. අපි පොඩි බද්දක් ගහලා ඒ බද්ද අරගෙන අපි ඒක වෙනම තියලා ඒ සෞඛ්‍ය ක්ෂේත්‍රය විතරක් දියුණු කරන්න අපි ඒ බද්ද පාවිච්චි කරමු. ඉතින් ඒ වුණාට එහෙම නැතුව අපි ඇවිල්ලා ඒ ගත්තොත් එහෙම මේ මුදල් සමහර මිනිස්සුගේ අද බය තියෙන බදු කියලා අරගෙන මේ ජනතාවගේ සල්ලි ගරු නියෝජ්‍ය කතා නැතව මට තව කොච්චර වෙලා තියෙනවද දන්නේ නැහැ නේද? ඩි 10ක්. රයිට්. අපි ඒ වගේ ජනතාවගේ සල්ලි අරගෙන අපේ හොස්පිටල්ස් ටික ඩෙවලොප් කරමු. අද සමහර රෝහල් වලට ගියාම අද අපේ උතුරු නැගෙනහිර ඉන්න රෝහල් වල සමහර රෝහල් වල දොස්තරලා නැහැ. බිල්ඩින් තියෙනවා දොස්තරලා නැහැ. ඒකට හේතුව දොස්තර කෙනෙක් ආපු ගමන් එයා ට්‍රාන්ස් එකක් හදාගෙන කොළඹට. ඉතින් මොන හරි වැඩ පිළිවෙලක් හදලා මොන හරි අපේ ડોක්ටර් ගලප්පත් ඉන්නවා පොඩ්ඩක් මේවා බලලා GM එකත් එක්කත් කතා කරලා ඕගොල්ලන්ගේ හිතවත් අය ඉන්නවනේ ඒක පොඩ්ඩක් අපිට හදලා දෙන්න. හැබැයි ආණ්ඩුවේ මොනවද කරන්නේ මේ දැන් ඊයේ පෙරේද මම දැක්ක ලියුමක් එවලා තියෙනවා GMO එකේ internal memo 8/11/2021. ඒකේ කියලා තියෙන්නේ ensure centralized health service. දැන් තියෙන සෞඛ්‍ය සිස්ටම් එකට මුදල් වෙන් කරලා ඒකට තව මුදල් හදාගෙන ඒක ඩෙවලොප් කරන්න උනන්දු වෙන්නේ නැතුව මේ පළාත් සභා ක්‍රමයේ ශක්තිය අඩු කරන්න පළාත් සභා ක්‍රමයේ ඩිස්ටැබිලයිස් නැත්නම් ඒක වැඩක් නැති එකක් ඒක ඕනේ නැහැ කියලා පෙන්වන්නද දන්නේ නැහැ. මේ තියෙන උතුරු පළාතේ තියෙන ජෙනරල් හොස්පිටල් ඒ කියන්නේ ජෙනරල් හොස්පිටල් දැනට තියෙන මේ ටීචින් හොස්පිටල් නැෂනල් ගවර්න්මන්ට් එකත් එක්කයි සෙන්ට්‍රල් ගවර්න්මන්ට් එකත් එක්කයි අනිත් ප්‍රොවින්ෂල් හොස්පිටල්ස් ටික තියෙනවා ජෙනරල් එහෙම. දැන් ඒ ටිකත් මධ්‍යම රජයට ගන්න හදනවා. දැනට තියෙන ටිකවත් හරියට අපිට කරගන්න බෑ. ඒතර දැනට තියෙන ටිකවත් අපිට හරියට කරගන්න බැරි කොට මේ ටිකත් අරගෙන මොනවද කරන්නේ? මේ ඔක්කොම නිකන් අර පළාත් සභා ක්‍රමයේ ශක්තිමත් කරන්න හොඳ නැහැ. පළාත් සභා ක්‍රමයේ අවශ්‍ය නැහැ. ඒ වගේ මොන හරි කතාවකට තමයි මේ වගේ වැඩ පිළිවෙලක් කරන්නේ. ඒ වගේම තමයි අපි දැක්කා දිගින් දිගටම මුදල් ඇමතුම මොකද ටුවරිසම් කියන්නේ ලංකාවේ ඉතාමත්ම වැඩිපුර විදේශ විනිමයක් උපයන්න පුළුවන් ශේෂ්ත්‍රයක් අපි සියලු දෙනාම දන්නවා. හැබැයි අපි දැක්ක දිගින් දිගටම කියනවා බිලියන 5ක ආදායමක් නැති වෙනවා බිලියන 5ක ආදායමක් නැත්නම් මේ කොවිඩ් හේතුව නිසා. හැබැයි ඇත්තටම කවුරු හරි මං හිතන්නේ මේක මම ආණ්ඩුවේ නෙවෙයි. ඉතින් හැබැයි පුළුවන් නම් මේක වෙරිෆයි කරන්න. $5 billion කියලා කියන එක වැරදි. ඒ ගාන හදලා තියෙන්නේ ලංකාවට එන එක ටුවරිස්ට් කෙනෙක් $180ක් දවසකට වියදම් කරනවා කියන පදනමට තමයි $1 බිලියන 5ක් කියලා හදලා තියෙන්නේ. ඇත්තටම මං හිතන්නේ නැහැ ලංකාවට එන ටුවරිස්ට් දවසට එක නයිට් එක $180ක් ගෙවනයි වැඩිපුර එනවා කියලා. හැබැයි මේ ටුවරිසම් ඉන්ඩස්ට්‍රියෙන් $5 බිලියන් නැති වෙනවා $5 බිලියන් නැති වෙනවා ඇත්ත නෙමෙයි ඒක. ඒක ගැන හරි ගාන හොයලා බලන්න. හැබැයි ඒ වගේම තමයි මට දැනගන්න ලැබුණ ආරංචියක් ලැබුණා මේ ටුවරිසම් ප්‍රවර්ධනය කරන්න ඕන කියලා අලුතෙන් බාර් පර්මිට් වගේක් දෙන්න යනවා කියලා මේ ලංකාව පුරාම සුපර් මාකට් වලට. කරුණා කරලා එහෙම අදහසක් තියෙනවා නම් උතුරු නැගෙනහිරටත් එපා. මං හිතන්නේ දුෂ්කර ග්‍රාමීය පළාත් වල තියෙන සුපර් මාකට් වලත් මේ බාර් ටික නම් එපා. මොකද ටුවරිසම් හදන්න බාර් අවශ්‍ය නැහැ. ඒ කියන්නේ සුපර් මාකට් වල තියෙන්න ඕනේ නැහැ ඇල්කොහොල්. මොකද අපිට ඉස්සෙල්ලා ටුවරිස්ට්ලා එන්න ඕනේ ලංකාවට. ටුවරිස්ට්ලා එන්න ඕනේ උතුරු නැගෙනහිරට. ඒ දැනට තියෙන බාර් ටික හොඳටම ඇති. මොකද අපිට ටුවරිස්ට්ලා එන්නේ නැතුව සුපර් මාකට් වලට අලුතෙන් බාර් ටිකක් දුන්නොත් එමේ ගමේ ඉන්න මිනිස්සුත් ওই ටිකක් ගිහලා බොන්න යන්නේ. ඉතින් ඒක නිසා අපි දැනගන්න තියෙන විදිහට මේ ප්‍රයිවට් කාගේ හරි වොමනාවකට අලුතෙන් බාර් ලයිසන් 220ක් කොහෙද දීලා ඒව සුපර් මාකට් වලට දෙනවා කියලා අපිට ආරංචියක් තියෙනවා. ඉතින් ඒ වගේ වැඩ පිළිවෙලක් තියෙනවා කරුණා කරලා හකුලා ගන්න. මොකද උතුරු නැගෙනහිරට ওই බාර් ටික ආවොත් නම් අපි මොකද අනිත් දිස්ත්‍රික් වල නියෝජිත ඒ විරුද්ධත්වය පෙන්වන්න ඕන නම් කරයි. කරුණා කරලා උතුරු නැගෙනහිර නම් බාර් ගේන්න එපා ටුවරිස්ට් සංචාරය නැතුව. හැබැයි සංචාරකයෝ ලංකාව ඇතුළට ගේන්න විශේෂයෙන් උතුරු නැගෙනහිර ගත්තම කනෙක්ටිවිටි නැහැ. කොළඹ ඉඳන් යන්න පැය 8යි යාපනයේට. කොළඹ ඉඳන් මඩකලපුර යන්න පැය 7ක් යනවා. එතකොට අපිට ඒ කනෙක්ටිවිටි එක වැඩ කරන්න අපි ගොඩාක් දේවල් පිළිලා තියෙනවා. මම දන්නවා අපේ සමහර අවස්ථාවල අපි ගිහිල්ලා මේ ෆොරින් මිනිස්ට්‍රි එකේ කන්සල්ටේටිව් කමිටි එකට ගිහිල්ලා මම දිගින් දිගටම කිව්වා මේ මැනා ජැෆ්නා රාමේශ්වරම් මැනා ෆෙරි එක ආයේ පටන් ගන්න. ටුවරිසම් මිනිස්ට්‍රි එකේ කන්සල්ටේටිව් කමිටි එකට ගියා. ඊට මම ගිය අවුරුද්දේ පාර්ලිමේන්තුවේ කතා කරා. අපිට පුළුවන් නම් පලාලි ඉන්ටර්නැෂනල් එයාපෝට් එක ආපහු ඒක ඉක්මනට පටන් අරන් දෙන්න. ඒකෙන් මිනිස්සු යන්න එන්න. බැටික්ලෝ ඩොමෙස්ටික් එයාපෝට් එක ඉන්ටර්නැෂනල් ස්ටේටස් එකට අප්ග්‍රේඩ් කරලා දෙන්න. මේ වගේ ඕන තරම් අපි රික්වෙස්ට් දීලා තියෙනවා උතුරු නැගෙනහිරට ටුවරිස්ට්ලා ගේන්න. මොකද අපිට ඕනේ එන ටුවරිස්ට්ලා ඇවිල්ලා පාසිකුඩාවල නැත්තම් යාපනයේ ලොකු හෝටලයක ඉන්නේ නැතුව ගම ඇතුළට ගිහිල්ලා ගම ඇතුලේ වියදම් කරන්න පුළුවන් ටුවරිස්ට්ලා අපිට ඕනේ. ඒ වගේ ටුවරිස්ට්ලා ගේන්න අපිට කනෙක්ටිවිටි හදන්න තලේමනා රාමේශ්වරම් ෆෙරි එක පටන් ගන්න. අපි දැක්ක පහුගිය කාලයේදී මේ පහුගිය සතිය ඇතුළත අර සුපර් මාකට් දීලා දැම්මම බලමු. අපි දැක්ක පහුගිය සතිය ඇතුළතදී ශ්‍රී ලංකා ඉන්දියා ෆ්‍රෙන්ඩ්ෂිප් ඇසෝසියේෂන් එක තිබ්බා. ඒක ගැන හැමෝම ලියලා තිබ්බ ලොකුවට ලියලා තිබ්බ ලොකු ක්‍රවුඩ් එකක් ආවා. අපි දැක්ක GLP සමත්මත් කියලා තියෙනවා. කවදාවත් දැකපු නැති ක්‍රවුඩ් එකක් එනවා. දැන් මේ ඉන්දියාවත් එක්ක අපි හරි යාළුවෝ කියලා පෙන්වන්න මේ දැන් මේ කියනවා. හැබැයි මේ ජලේමනා රාමේශ්වරම් ෆෙරිය ගැන පටන් ගත්තම ඒක ගැන වැඩි උනන්දුවක් නැහැ.
පලාලි ඉන්ටර්නැෂනල් එයාපෝට් එක හදමුකම ඒක ගැන උනන්දුවක් නැහැ. මොකද යාපනයේ ඉඳන් ඉන්දියාවට කිලෝමීටර් 30ක දුරක් තියෙන කොළඹට වඩා ළඟයි. ඉතින් ඒ පැත්තේ ඉන්න සංචාරකයෝ ඇවිල්ලා උතුරු නැගෙනහිර සංවර්ධනය කරලා මේ ඇත්තටම $5 billion අපිට ටුවරිසම් හරහා ගේන්න පුළුවන්. ඇයි කරන්නේ නැත්තේ? හැබැයි ලංකාවේ ඉඳන් ස්වාමින් වහන්සේලා 100ක් අරගෙන 100 monks pilgrimage වගේ ගිහිල්ලා ඉන්දියාවේ එයාපෝට් එකක් ඕපන් කරන්න ගිහිල්ලා පුළුවන්. ඇයි ඉන්දියාවේ ඉඳන් 100 දෙනෙක් ගෙනල්ලා අරින්නකෝ මේ යාපන එයාපෝට් එක. Why don't you all restart the flights from Jaffna to Palali? If there are 100 monks can travel to India to open an airport in India, why can't the government of Sri Lanka invite the Prime Minister for India and open up the Rameswaram Talaimana ferry? Why can't you do that? Are you worried? So you can't have two faces. You need to have you need to stop having two faces, because otherwise people are not going to trust you. This is the problem. So we are not supportive of the fact that we want to open the Talaimana Rameswaram restart the ferry service. We don't want to restart the flights from Palali to Jaffna, Palali to India. But we also want to say that we are very close to India. I don't understand the logic behind this. So, but in all honesty, මෙතන ඉන්න මන් දන්නවා ආණ්ඩු පක්ෂයේ senior ඇමතිවරු, all the senior ministers and senior politicians in this government are aware that the TNA's position is that we want to live in this country as Sri Lankans. We want to live in this country as Sri Lankans, in one country, undivided, indivisible country. We have said that. We have said that again and again and again. But you don't want us to live like that, because that is what your politics depends on. You want to keep us divided. You don't want to work with us. You don't want the Sri Lankan Tamils to say that we are Sri Lankan, that we want to live together, because your politics fully depends on that. The minute that you say, no, look, the TNA is not a separatist political party, let's work with them, you are worried that you will lose your vote share. Honorable President Prime Minister Mahinda Rajapaksa had two opportunities in the past. When he finished the war in 2009, he had his first opportunity to unite this country and solve this country's problems. Because end of the day, all these economic constraints come down to us because we have not addressed our national ethnic question. And the current Prime Minister of this country had an opportunity when he ended the war. He had the support of the international community. Then in 2010, he had 2/3 majority in Parliament. He could have solved this problem. But what did he do? He passed the 18th Amendment and got more power to him. Now this is the third time lucky kila hari kiyam balamu. You know, this is the third time. For the third time you have been given opportunity by the people of this country. You can solve this issue. Your name would be written in golden letters if you solve this issue. Right now Thank you. Right now you're seen as one of the most senior politicians in the Asian region. You could even end up you could even win the Nobel Peace Prize. You know, why don't you do that? Why don't you solve this issue? All we are asking for you is to solve this issue. And think about it right now. We are lobbying for a political solution. We are lobbying for our rights. We are lobbying for the rights of our Tamil people. All that we ask is to be treated equally in this country. All that we ask for is for us to enjoy the same privileges that everybody else does. How hard is that? How hard is that for you to do? Imagine the amount of money that we can bring if we work together. As the TNA, we are happy to help you. But first you need to solve this issue. We can think about it right now. We go to most of the countries that speak to us about the human rights situation in the country, speak to us about the political solution that has been pending in this country. But imagine if you solve this issue, we will go on your behalf. We will go on behalf of this country and bring money into this country. You will not have a debt crisis. You will have foreign reserves that will surpass your needs. Do that. All that we ask is to resolve this issue. If you don't resolve this issue, your names will be written in this country as the worst. Other dawase, I'll say that in Sinhala because the country needs to understand. Other dawase Mahinda Rajapaksa Janadipatuma Agamatituma Hari me Rajapaksa Paulata ගොඩක් ලංකාවේ මිනිස්සු කැමති අපි දන්නවා. හැබැයි තව අවුරුදු 30කින් හිතලා බලන්න 1956 බණ්ඩාරනායක මහත්තයා කරපු වැරදි ගැන අද මිනිස්සු කතා කරනවා. සිංහල ජනතාව ඒ දවස්වල එතුමාට සපෝට් කරපු සිංහල ජනතාව කතා කරනවා. 1980 ගණන් වල ජේ.ආර්. ජයවර්ධන මහත්තයා කරපු වැරදි ගැන අද කතා කරනවා. 2030 39 විතර වෙනකොට තව අවුරුදු
තව අවුරුදු 20කින් 2040 2050 වෙනකොට අනිවාර්යයෙන්ම මේ රාජපක්ෂලා තමයි මේ රට කෑවේ කියන තැනට යන්න එපා කියන එක තමයි මට කියන්න තියෙන්නේ. අවසන් කරන්න. I will wind up my speech with this one thing that I saw on social media, Deputy Speaker. It says, the generation who can't do anything today but will live through your current decisions. ඒ කියන්නේ අපි මගේ මේ පරම්පරාව මගේ ජෙනරේෂන් එක අපේ අතේ මේ බලය නැහැ මේව තීන්දුව වෙනස් කරන්න අපේ අතේ බලය නැහැ තීන්දුව ගන්න. හැබැයි ඕගොල්ලන් ගන්නේ තීන්දුව ගන්න නැතුව your current decisions we will have to live through that. ඕගොල්ලන් ගන්න මේ වැරදි තීරණ වලින් ඵල විපාක ගෙවන්න වෙන්නේ මගේ ජෙනරේෂන් එකට කියන එක මතක තියාගන්න. මොකද ඒක තමයි 1980 තුනේ 1950 හිටපු නායකයෝ කරපු වලින් 80 කට්ටිය කෑවා 80 කට්ටිය කරපු අයගෙන් 2000 ගණන් වල කට්ටිය කෑවා 2020 30 ගන්න තීරණ වලින් මේ රට තව පස්සට ගෙනියන්න එපා. අපි ඉල්ලන්නේ සාධාරණ දෙයක්. අපි ඉල්ලන්නේ නොබෙදිය හැකි නොබෙදිය යුතු ශ්‍රී ලංකාවක් තුල අපේ දේශපාලන අයිතිවාසිකම් ද්‍රවිඩ ජාතික සන්ධානයේ මේ බෙදුම්වාදී පක්ෂයක් කියලා පෙන්නලා ඕගලන් ඡන්දය අරගෙන මෙච්චර කල් හිටියා. තව දුරටත් ඕක කරන්න ගියොත් එහෙම ඕගලන්ට මේක කරන්න බෑ කියන කියලා අවස්ථාව ලබා දීම ගැන ස්තුතිවන්ත වෙලා මගේ කතාව අවසන් කරලා